समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළ ආකාරයට ජීවිතේ කිඳා බැහැලා තියෙන හුලක් තියෙනවා. ඒ තමයි තණ්හා සල්ලේන ඕකින් කිඳා බැහැලා තියෙන හුල වෙන මොකක්වත් නෙමෙයි. තණ්හාව නැමැති හුල. බුදු කෙනෙක් අපට පෙන්වා දෙන්නේ මේ තණ්හාව නැමැති හුල ගලවලා උදුරලා විසි කරලා දාන්නයි. යම් දවසක තණ්හාව නැමැති හුල ගලවලා උදුරලා විසි කරලා දාපු දවසට මේ ප්‍රශ්නේ විසඳෙනවා. මේක අනාදිමත් කාලයක් තිස්සේ කිඳා බැහැලායි තියෙන්නේ. මේ උල කිඳා බැහැලා මේ ඇතුලේ ඇවිලිලා තියෙන නිසා මේ ජීවිතේ හැම වෙලාවකම ධූමයක් ඉහළට නැගෙනවා. මේ ජීවිතේ ඉහළට නැගෙන ධූමයේ තමයි ඉච්ඡා ධූමායිතෝ සදාති. මේ කැමැත්ත ආසාව නැමැති දුම ජීවිතේ ඉහළට නගිනවා. තණ්හාව නැමැති උල ඇනිච්ච නිසායි ඒ බඳු ධූමයක් නගින්නේ. ධර්මයේ මතුවෙච්ච දවසට තමයි පින්වත්නි මේ ලෝකේ තණ්හාව නැමැති උල පරිස්සමින් ගලවලා සුවපත් වෙන විදිහ බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් මතු කරපු නිසා ඒ ධර්මයේ තුලින් තමයි යම් දවසක අපි තුල සංසිඳීමක් ඇති වෙන්නේ. ඒ නිසා පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ ලෝකේ පවතින මේ තණ්හාව නැමැති හුල ඇනිලා තියෙන තාක්කල් නොඑක ආකාරයේ දුක්ඛයන්ට අපිටපත් වෙන්න සිද්ධ වෙන බව තේරුම් අරගත්ත ශ්‍රාවකයන් විදියට ජීවිතේ ධර්මානුකූලව විමසන සැබෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම පිණිස අපේ වැඩපිළිවෙල අපේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය ගොඩනගා ගන්න අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවය හැම වෙලාවකම අපි ගොඩනගා ගන්න ක්‍රමානුකූලව උවමනාවක් කැමැත්තක් හදා ගන්න ඕන. ඒ කැමැත්ත තමයි අපේ ආධ්‍යාත්මයේ සුවපත් කරන්නේ. ඒ සුවපත් වීමට පිණිස ඇති උනන්දුව, සුවපත් වීම පිණිස ඇති කැමැත්ත පදනම් කරගෙන අපේ ආධ්‍යාත්මිකව නිවීමක් සාක්ෂාත් කරගන්න අපි දැනගන්න ඕන. සත්‍ය අවබෝධය තුලින් තමයි නැවත පින්වත්නි දුක ඇති නොවන විදියට කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. දුක්ඛ සත්‍යයත්, දුක්ඛ සමුදය සත්‍යයත්, දුක්ඛ නිරෝධ සත්‍යයත්, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ සත්‍යයත් පිළිබඳ තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම ඒ සත්‍ය අවබෝධය කරමි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් හදාගන්නේ නැතුව දුක කෙලවර කරනවා කියලා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඒක හරියට අර කූටාගාරෝපම සූත්‍රයේ මතක් කරන මහණෙනි දෙමහල් ගේක යටමහල නොකොට උඩුමහල කරනවා කියනවා නම් ඒක තනිකර බොරුවක් කියනවා. එතකොට යටිමහලේ වැඩ නිම කරපු තැනක තමයි උඩුමහල ඉදි කරගන්න වෙන්නේ. අන්න ඒ වගේ මේක කූටාගාරෝපම සූත්‍රයේ තියෙන අන්න ඒ වගේ මහණෙනි දුක කියන්නේ දුක්ඛ සත්‍යයේ යථාර්ථයත්. ඒ කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය හරහා දුක ගොඩනගෙන ආකාරයත්. දුක්ඛ සමුදය කියලා කියන්නේ
උපාදානීය තණ්හාව පදනම් කරගෙන දුක ගොඩනැගෙන විදිහත් උපාදාන තණ්හා ආදියෙන් හිත නිදහස් වුණාම තණ්හාව නැමැති උල ගලවලා දැම්මට පස්සේ තුවාලයේ සුවපත් වෙනවා සදාකාලිකවම සුවපත් වෙන බවත් දුක නිරුද්ධ කිරීම පිණිස තත්තු පරිද්දෙන් තණ්හාව නැමැති හුල උදුරලා දැමීම විකල්පේ බවත් එය නිරුද්ධ කිරීමේ පටිපාටිය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම කළ යුතු බවත් මේ ඊතා ගැඹුරින් තේරුම් ගත්ත තැනක පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ වුණ දවසට ස්ථාවර වෙච්ච දවසට පින්වත්නි එයාට මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වීමේ වැඩපිළිවෙල ශක්තිමත් වෙන්න අවකාශය ලැබුණු දවසක ඒ ශක්තිමත් වෙච්ච ශ්‍රාවක භාවයේ තුලින් තමයි පින්වත්නි දුක කෙලවර කරන්න ලැබෙන්නේ. ඒ නිසා ලෝකේ සදාතනික සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. ඒ පිළිබඳ වඩාත් උනන්දුවක්, වඩාත් කැමැත්තක් අපි හදා ගන්න ඕන. එතකොට ඒ වඩාත් කැමැත්තක් හදාගත්ත තැනක තමයි මේ ලෝකයේ අතිශය සුන්දර තත්ත්වයේ වෙච්ච අරහත්ත්වේ කරා යන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු සුන්දරත්වයේ වෙනුවෙන් ආරාම චෛත්‍ය පොකුණු සොලොස් කලාවන්ගෙන් කරන නොඑක් ආකාරයේ රමණයන් සිද්ධ කරමින් කාලය ගෙවනවා. නොඑක් ආකාරයට මේ ලෝකයේ ගොඩක් දේවල් කරමින් මිනිස්සු කාලය ගෙවනවා. හැම වෙලාවකම රමණීය භාවය ගැන මිනිස්සු උනන්දුයි. ගෙවල් වතු පිටි සැලසුම් කිරීම ගැන උනන්දුයි. ඇත්තටම භූමියේ රමණීය භාවයේ තියෙන්නේ කොයිතරම් නිකලස් වෙච්ච උදවිය හිත පිරිසුදු වෙච්ච අය භූමිය ඇසුරු කරනවාද කියන කාරණේ මතයි. ඒ භූමියේ රමණීය භාවයට මිනිස්සු විතරක් නෙමේ දෙවියොත් ප්‍රිය කරනවා. අමුතුවෙන් පළතුරු වට්ටි අරගෙන ගිහින් පූජා වට්ටි අරගෙන ගිහින් දේවාල ගානේ හිටගෙන ඉන්න උමනාවක් නැහැ. දේවාල ගානේ හිටගෙන ඉඳලා අමුතුවෙන් ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් නැහැ. හේතුව තමයි එයාට මේ ජීවිතයේ තුලදීම අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශයේ සූදානම් වෙච්ච තැනක පින්වත්නි, එබඳු සූදානම් වෙච්ච නිකලස් භාවයේ පිණිස ප්‍රාමාණික වැඩපිළිවෙලක් යම් ශ්‍රාවකයෙක් තුල තියෙනකොට එබඳු ශ්‍රාවකයෙකුට තමාගේ ජීවිතයේ තුල සුන්දරම රමණීය භූමිය මුණ ගැහෙනවා. සමහර විට එතන ආරාම චෛත්‍ය පොකුණු සොලොස් කලාවන්ගෙන් කරපු නොයෙක් ආකාරයේ නොයෙක් වටිනා ඉදිකිරීම නැති වෙන්න පුළුවන්. ඒ භූමියේ රමණීය භාවයේ තීරණය වෙන්නේ නිකලස් භාවයේ පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශයක් හදාගත් උදවියගේ රැස්වීමත් සමගයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ, උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ මේ ජීවිතයේ තුලදීම අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස මූලික පදනමයි. අද මේ දේශනාවේදී මාතෘකාව හැටියට ලැබිලා තියෙන කාරණා කීපයක් සම්බන්ධව ආයතන සම්බන්ධ පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒ වගේම ස්පර්ශය සම්බන්ධව පැහැදිලි කරන්න කියලා තියෙනවා. ස්පර්ශය ආහාරයක් වන විදිහ ගැනත් යම් අදහසක් මතු කරගන්න අවශ්‍ය බව සඳහන්. පංච උපාදානස්කන්ධය නාම රූප ආදී කාරණා පිළිබඳ ඊටාම සරලව පැහැදිලි කිරීමක් කරලා දෙන හැටියටයි මාතෘකාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේවා පිළිබඳ නොඑක ආකාරයෙන් අපි පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේවා පිළිබඳ අවබෝධයක් හදා ගැනීම නිවන දක්වාම උදව්වක්. නිවන පිණිස වෙන පාරක් නැති නිසා මේ පාර ගැන හොඳට දැනගෙන, හොඳට ඉගෙනගෙන, හොඳට පුහුණු කරගෙන ඉන්න එක වටිනවා. ඒක මෙහිදී අවබෝධය කරා ඔබට පියමන් කරන්න බැරි වුණත් කවදා හරි අවබෝධයේ කරා ඔබ පියමන් කරන දවසකදී උදව් කරાવી ඒ චින්තනය. ඔබ අවබෝධයට පත් වෙන දවසක ඊට සුඛ සහගත ප්‍රතිපදාවකින් අවබෝධය කරා යන්න ඔබට අනුග්‍රහයක් පිණිස වෙයි.
පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ විදියට ආයතන සම්බන්ධ අපි ඉතා ප්‍රධාන පෙළේ විග්‍රහයක් මේ වෙනකොටත් කරලා තියෙනවා. නමුත් මේ අත්තු මාතෘකාවේ පළවෙනියෙන්ම ආයතන පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා තියෙනවා. ආයතන කියන ස්වභාවය පිළිබඳ ගැඹුරු නුවණක් හදාගත්තොත් ඒ ආයතන පිළිබඳ නුවණින්ම අවබෝධය කරා යන්න පුළුවන්. ආයතන 6යි චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන. මේ ආයතන කියන දේවල් නිකම්ම පහළ වෙනවා නෙමෙයි. මේ ආයතන කියන දේවල් දෙවියෝ හදනවත් නෙමෙයි. මේ ආයතන කියන ස්වභාවය ලෝකේ කවුරුවත් කෙනෙක් හදන එකක් නෙමෙයි. මේ ආයතන කියන ස්වභාවය ඉබේ හටගන්නෙත් නැහැ. දෙමව්පිය හැදුවෙත් නැහැ. මම හදාගත්තා කියලා එකහෙලා කියන්නත් බෑ. මේ ආයතන කියන ස්වභාවය පහළ වෙන්නේ නාම රූප ධර්මයන් නිසා. ඒකට පටිච්ච සමුප්පාදේ කියනවා නාම රූප පත්‍ය සලආයතනං කියලා. බුදුදහම ගැඹුරෙන් විමර්ශනය කරන, බුදුදහම පිළිබඳ ප්‍රාමාණික අවබෝධයකට කැමති, බුදුදහම පිළිබඳ ඊතා උවමනාවෙන් කටයුතු කරන, බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කය වෙච්ච නිබ්බාන කියන ස්වභාවයට Tamanගේ හිතපත් කරගන්න කැමති අවංක ශ්‍රාවකෙක් සෑම වෙලාවකම පින්වත්නි දක්ෂතාවයක් හදාගන්න අවශ්‍යයි, උනන්දුවක් හදාගන්න අවශ්‍යයි. අන්‍ය කවර දෙයක් ගැනවත් නෙමෙයි, හේතුන් සහිතව මේ ඵල ධර්ම ඇති වෙන විදිහ ගැන. එතකොට මේ හේතුන් නිසා උද්ගත වෙන ඵලයන් පිළිබඳ අවබෝධයක් හදාගත්තම කිසි දවසක මේ වගකීම දෙවියන්ට පවරලා පැත්තකට වෙන්න බෑ. දැන් බලන්න ආයතන ස්වභාවයන්, මේ ආයතන මට්ටමින් මේ ඇස ආයතනයක් වෙන්නේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් හටගත්ත තැනකයි. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් එකතු නොවිච්ච තැනක ඇස ආයතනයක් වෙන්නේ නැහැ. ඇස නිකම්ම ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඇස ඉන්ද්‍රිය මට්ටමින් ක්‍රියාත්මක වුණාට ඇස ආයතනයක් වීමට නම් පින්වත්නි මේ ඇහැ විතරක් අවධානය යොමු වුණාට මදි. ඊට වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන නාම ධර්මත් එකතු වෙන්න ඕන. ඒකතු වෙච්ච තැනක ආයතන ඇති වෙනවා. ඒවා නාම ධර්මයයි රූප ධර්මයයි දෙපැත්තට වෙච්ච තැනක ආයතනෙ නිරුද්ධ වෙනවා. සංයෝග වීම මත ආයතනයක් වෙනවා, විසංයෝගයේ මත ආයතනෙ නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි ආයතනයන්ගේ යථාර්ථය. මේ ආයතනයන්ගේ යථාර්ථය ආයතන මට්ටමින් ක්‍රියාත්මක වීම මනසට මේ දත්ත කියව ගන්න එකපාර පුළුවන් කමක් නැහැ. ආයතන මට්ටමින් ක්‍රියාත්මක වන දත්ත සියල්ලම එකපාර කියවන්න මනස අදක්ෂයි. මනසට පුළුවන් එක ආයතනයක් සම්බන්ධ ක්‍රියාවලිය එක වෙලාවක කියව ගන්න. කන ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙනකොට, ඒ කියන්නේ කන සම්බන්ධ නාම රූප ධර්මයන් හට ගන්නකොට ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් පොඩ්ඩක්වත් ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් විතරයි කන ආයතනයක් බවට පත් වෙන්නේ. ඒ කන ආයතනයක් බවට පත්වෙච්ච මට්ටම තුල ඔබට මේ ලෝකයෙන් එක එක දේවල් ඇහෙනවා. එතකොට ඇහෙන තැන ඇහිච්ච දේ පදනම් කරගෙන අපි ඇතුළේ අභ්‍යන්තරේ මනාපමනාපකම් හදා ගන්නවා. මනාපමනාපකම් අපි ඇතුළේ හදාගත්තට එහෙම හදාගන්න දෙයක් නැහැ. මනාප වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඇස ආයතන මට්ටමින් එක දිගට පවතින්නේ නැහැ. ඇස ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙලා එතනම නිරුද්ධ වී යනවා. එතකොට මනාප වෙන්න ඉතිරි වෙන්නේ නැතුවම දෙයක් නිරුද්ධ වෙලා යනවා. ඉතින් කෝකටද මනාප වෙන්නේ? ඒ නිරුද්ධ වෙනකොට හිතේ ඉඩවෙන් වෙනවා තවත් ආයතනයකට. ඒක චක්ක ආයතනෙ වෙන්න පුළුවන්. જીවහා ආයතනෙ වෙන්න පුළුවන්. එතකොට මේ જીවහා ආයතනෙ ක්‍රියාත්මක වෙන වෙලාවට පේනින්නේ නැහැ. නමුත් බත් පිඟාන දිහා බලාගෙන, බත් එක දිහා බලාගෙන කනකොට බත් මාළු පිණි ව්‍යංජන හොඳට ඔබට පේනවා. එතකොට බත් පිඟාන අතට අරගෙන කනකොට බත් මාළු පිණි, පරිප්පු, බොංචි, මෑකරල් මේ විදියට මාළු මස් කී කියන ඒවා පේනවා. පේන මට්ටම තුල චක්කායතනී ක්‍රියාත්මක වෙනවා.
පිඟාන දිහා බලාමනගනම ආහාර ටික ගන්නකොට ජීවහා ආයතනේ ක්‍රියාත්මක තුර අර පෙනිච් එක නිරුද්ධ වෙලායි තියෙන්නේ. එතකොට මාළු වල සුවඳ දැනෙනවා, බොංචි වල සුවඳ දැනෙනවා, පරිප්පු වල සුවඳ දැනෙනවා, බත් වල සුවඳ දැනෙනවා. සුවඳ දැනෙකොට ගාන ආයතනයත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ගාන ආයතනයේ ක්‍රියාත්මක වෙනකොට බාහිර සද්ද බද්ද බල්ලෝ බුරණියෝ මිනිසු කතා කරන ඕවත් ඇහෙනවා. එතකොට සෝත ආයතනයත් ක්‍රියාත්මක වෙනවා. ඔය අතර බල්ලෙක් හරි කවුරු හරි කෙනෙක් අපි හිතමු ගෙදර ඉන්න පූසෙක් හරි කන තැනකට ඇවිල්ලා පහුරු ගන්නවා. එතකොට කයට පහසක් දැනෙනවා. පූසෙක් ඉන්න බව දැනගන්න. එතකොට පොට්ටබ්බ ආයතනයත් ක්‍රියාත්මක වෙනවා. ධම්මා ආයතනයත් ඔය අතර ක්‍රියාත්මක වෙනවා. ඊරෑ හදපු පරිප්පු එක නම් හරි හොඳයි. අද නම් පරිප්පු එකට ලුණු මදි. ඔය විදියට ඊයේ කාපුවා නැවත හිතලත් බලනවා. මන ආයතනයත් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ටික ඔක්කොම එකවර වුණා නෙමෙයි. මේවා හටගත්ත තැන නිරුද්ධ වෙනකොට අනිත් තැනින් ආයතනයක් හටගත්තා. මේ ආයතන ඇති වෙන්නේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනකයි. ඇස විතරක් තිබුණු පමණින් නාම රූප ධර්මයන් එකතු වෙලා නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන දේවල් ටික එකතු වුණාම ඒක ආයතනයක් වෙනවා. මේ ආයතනම ඉලක්ක කරගෙන පින්වත්නි ඕන නම් භාවනා කරන්නත් පුළුවන්. ආයතනම ඉලක්ක කරගෙන. එතකොට මේ ඇස සම්බන්ධ ඇතිවෙන ක්‍රියාවලිය චක්කායතනය තුල ඇතිවෙන ක්‍රියාවලිය ගැඹුරෙන් තේරුම් අරගෙන චක්කායතනය තුල සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඊටා මොහොදින් මානසිකාරය කරලා ඕන නම් ආයතන නිරෝධය පිළිබඳ ආයතන අනිත්‍යභාවය පිළිබඳ භාවනාවක් කරලා සත්‍ය අවබෝධයේ පැත්තට වුණත් ඒ ශ්‍රාවකයාට නැමින්න බැරි කමක් නැහැ පින්වත්නි. ඒක වෙන්න පුළුවන් දෙයක්. දැන් බලන්න අපි අත්දකින්න ස්වභාවය දැන් මේ මොහොතේ අපි අත්දකින්න දේවල් මත පින්වත්නි ඇහෙන් රූපයක් දැක්ක තැනක නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක අපට මේ ලෝකේ ගොඩක් දේවල් පේනවා. පෙනිච්ච තැන අතෑරෙනවා නම් ආයතන නෙමෙයි කොයි විදියට පැවතුනත් කමක් නැහැ. නමුත් පේන දේ පදනම් කරගෙන අපි තුල හිතවත්කම් අහිතවත්කම් ගොඩ නැගෙනවා. කැමැති අකමැති ස්වභාවයන් මේ හිත තුල උද්ගත වෙනවා. ඒ උද්ගත වෙනකොට පින්වත්නි යම් ශ්‍රාවකයෙකුට මේ ඇස සම්බන්ධ ක්‍රියාවලිය ආයතන ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරින් විමර්ශනය කරලා අවශ්‍ය නම් හිත නිවීමට පත් කරගන්නත් පුළුවන්. පින්වත්නි අතීත ආයතනයන් අතීතේත් හටගත්තා නිරුද්ධ වුණා. දැනුත් මේ වෙලාවෙත් ආයතන හටගෙන නිරුද්ධ වෙනවා. අනාගතයටත් ආයතන හටගෙන නිරුද්ධ වේවි. මා තුලත් ආයතන හටගෙන නිරුද්ධ වෙනවා. මගේ දරුවා තුලත් ආයතන හටගෙන නිරුද්ධ වෙනවා. බිරිඳ තුලත් මේකයි වෙන්නේ. එළිය කෙනා තුලත් මා තුලත් අපි දෙදෙනා තුලම ආයතන ක්‍රියාත්මක වෙනවා. අපි අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ හෝ ඇතුලේ හෝ එළියේ හෝ ආයතන ක්‍රියාත්මක වෙන්නේ එතනදී නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වුණොත් විතරයි. නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙච්ච තැනක තමයි ආයතනික ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක තමයි ආයතනික ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට මේ පස් තැනදී යම් කෙනෙකුට පුළුවන් අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? ඒ කියන්නේ රූප ආයතනේ. ආයතන 12ක් තියෙනවා අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියලා. මේ මොහොතේ රූපේ පේන මට්ටම එනකොට ඔබට පේන්නේ මේසයක් නම් ඒ මේසේ රූප ආයතනයක්. සියලු මේස රූප ආයතන නෙමෙයි. දැන් මං අද මේ දේශනාව කරනකොට මගේ ඉස්සරහ කැමරාවක් තියෙනවා. මේ කැමරාව දිහා මම බලනකොට මේ කැමරාව මට පේනවා නම් මේ කැමරාව මට රූප ආයතනයක්. මෙතන තියෙන මේස පුටු ඉස්සරහා ඉන්න කැමරා කරන ශිල්පීන් මේ කවුරුත් මට රූප ආයතන නෙමෙයි. ඒ මොහොතේ ඇසට ගෝචර වන දේ තමයි ආයතනෙ වෙන්නේ බාහිර ආයතන. යම් ශබ්දයක් මට ඇහෙනවා නම් ඒ ශබ්දේ තමයි ශබ්ද ආයතනෙ. මේ බණ කියන අතරේ මට මේ ආසන්නෙන් යන වාහන සද්දයක් මේ දැන් ඇහෙනවා. ඒ ශබ්දය මේ දේශනාව අතරතුරදී මගේ අවධානය මේ පැත්තට යනවා මානසිකාරය නිසා මට ඒ වාහනේ හඬ ඇහුණා. ඒ වාහනේ හඬ ඇහුණා. ඒ හඬ දැන් නිරුද්ධයි. ඒ හඬ ඇහිච්ච වෙලාවේ ඒ හඬ තමයි මට ශබ්ද ආයතනෙ. කෝ දැන් ඒ ශබ්ද ආයතනෙ? ඒ ශබ්ද ආයතනෙ එතනම නිරුද්ධයි.
දැන් මේ පැත්තෙන් තව කෙනෙක් කතා කරන හඬක් මට ඇහුණොත් ඒක ශබ්ද ආයතනයක් වෙනවා. ඒ ආයතනේ හට ගන්නකොට අර ආයතනේ නිරුද්ධයි. ඔක්කොම නිරෝධ ධර්ම. මේ බඳු නිරෝධ ධර්ම පිළිබඳ ඉලක්ක කරගෙන අවශ්‍ය නම් භාවනා කරන්නත් පුළුවන්. කොහොමද? අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? රූපායතනයක් ඇද්ද? ඒ සියලුම රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. ඒවා වහා වෙනස් වී යන දේවල්. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍යයි. ඇයි? වහා වෙනස් වෙලා යනවා. ඇයි? එතනම නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ රූපය වහා වෙනස් වෙන සුළු ස්වභාවයක්. මොකද හිතේ නාම ධර්ම ඇසුරෙන් රූපය හැම වෙලාවකම වෙනස් වෙනවනේ. මේ රූපය සතර මහා ධාතුන් නිසා හටගත්ත දෙයක්, වහා වෙනස් වෙන දෙයක්, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ නිසා ඒ රූපේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා රූපය ඉලක්ක කරගෙන වඩන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි වර්තමානයේ හටගෙන තියෙන යම් තාක් රූප තියෙනවා නම් ඒ සියලු රූපත් පේන මට්ටමින්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම නාම රූප ධර්මයන් එකතු වෙච්ච නිසා ඇස සම්බන්ධව. ඇස සම්බන්ධව නාම රූප ධර්මයන් නැති වුණේ නැත්තම් මට පේන මට්ටමක් ඉන්නේ නැහැ. මේ පේන මට්ටම ආවේ නාම රූප ධර්මයන් නිසා. මේ පේන මට්ටම තුල ඇති වෙන නාම රූප ධර්මයන් නිසා පෙනෙන යම් තාක් රූපයක් නම් ඒ සියලු රූපත් සතර මහා ධාතුන් නිසා හටගත්ත දෙයක්. වහා වෙනස් වෙලා යන එකක්. අනිත්‍යයි, අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා වඩන්න පුළුවන්. ඊට පස්සේ තමායයි සලකන යම් රූපයක් තියෙනවා නම්, අනුන්‍යයි සලකන යම් රූපයක් තියෙනවා නම්, ගොරෝසුයයි සලකන යම් රූපයක් තියෙනවා නම්, සියුම්යයි සලකන යම් රූපයක් තියෙනවා නම්, යහපත්යයි සලකන රූපයක් තියෙනවා නම්, දුර රූපයක් තියෙනවා නම්, ළඟ රූපයක් තියෙනවා නම්, මේ විදියට මේ ඇති වෙන රූපය පිළිබඳ යථාර්ථය ඉලක්ක කරගෙන අවශ්‍ය නම් භාවනා කරන්නත් පුළුවන් පින්වත්. එතකොට මේ ආයතනවල ස්වභාවය ඊටා ගැඹුරින් තේරෙනකොට තේරුම් ගන්න එක දෙයක් මේවා නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට අයිති කියන එක. ඒක අපි නිතර අපේ වචනයක් තියෙන. ඒක හැම වෙලාවෙම මන්ත්‍රයක් වගේ හිතේ තියාගන්න ඕනේ. ඇති වෙලා නැති වෙලා යනවා එච්චරයි. මොකද ඒ ඇති වෙලා නැති වෙලා යනවා කියන වචනේ හරි ප්‍රබල වචනයක්. මේ වචනේ නිසාම පුද්ගලයාට අවබෝධය ස්පර්ශ කරගන්න පුළුවන්. පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රය වගේ දේශනාවලට අනුව ලස්සන අවලස්සන වශයෙන් පේන හැම රූපයකම මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වීම නිසාමයි හිතේ උපාදානිය ඇති වෙන්නේ. පින්වත්නි ඒ නිසා හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා ගොඩනැගෙන ආයතනික ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු නුවණක් හදා ගන්න ඕන. චක්කුංච පජානාති. ඒ නිසා යා ඇස ගැනත් දැනගන්න ඕන. රූපේච පජානාති. යා රූපය ගැනත් දැනගන්න ඕන. මොකද ඇසයි රූපයයි දෙක මුණ ගැහෙන්නේ. මුණ ගැහිම මත විවිධාකාර සංවේදනාවන් ඇති වෙන්නේ අන්නේ කවර දෙයක් නිසාවත් නොව. පින්වත්නි මේ විදිහේ තත්ත්වයන් ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම ආයතනික ක්‍රියාවලිය නිසායි. රූපේච පජානාති. ඒ නිසා රූපයක් දැනගන්න ඕන. ඇසයි රූපයයි මුල් කරගෙන පින්වත්නි සංයෝජනයන් හට ගන්නවා නම් ඒ සංයෝජනයක් දැනගන්න ඕන. තංච තදූපයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනානං තංච පජානාති. සංයෝජන ඇති වෙනවා. රාගය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. නොඑක ආකාරයේ සිතුවිලි ධර්ම ඇති වෙනවා. ඒකත් එයා දැනගන්න ඕන. ඒ වගේම පින්වත්නි යා දැනගන්න ඕන යතාච අනුප්පන්නං සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඒ වගේම නූපන් සංයෝජනයක් තියෙනවා නම් ඒකත් දැනගන්න ඕන. එහෙම දැනගෙන පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් ඇසත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. රූපයත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඇහි විඥානයත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඇසේ සම්පස්සයත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඇසේ සම්පස්සේ නිසා හටගෙන යම් විඳීමක් තියෙනවා නම් මේ භාවනා කරනවා නම් මම කියන්නේ ආයතන ඉලක්ක කරගෙන විඳීමක් තියෙනවා නම් ඒ විඳීමත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඒ විඳීම නිසා යම් සංඥා පහළ වෙනවා නම් රූප සංඥා ඒකත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඒ රූපේ නිසා පින්වත්නි රූප සංචේතනා පහළ වෙනවා නම් රූපේ නිසා සිතුවිලි ඇති වෙනවා නම් ඒකත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඒ වගේම රූප විතර්ක ඇති වෙනවා නම් රූප විචාර ඇති වෙනවා නම් රූප තණ්හා ඇති වෙනවා නම් ඔක්කොම අනිත්‍ය වශයෙන් දකින්න ඕන. අන්න එතකොට සලායතන පිළිබඳ අවබෝධයටපත් වෙනවා.
සලායතන නිසා යාගේ ජීවිතේ ස්පර්ශ වෙලා විඳීම් ඇති වෙලා විඳින දෙයට හිතේ තණ්හාව ඇති වෙලා උපාදානෙ වෙලා විශාල දුක් රැසකට යාගේ ජීවිතේ විවෘත වෙන්න ඉඩක් නැහැ පින්වත්නි. ඒක ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. මේ ආයතන පිළිබඳව ඉලක්ක කරගෙන යා ආයතන තුලින්ම දැක්කොත් මේ ආයතන ක්‍රියාත්මක වෙන හැම තප්පරයකම හැම මොහොතකම ස්කන්ධයන්ගේ උදේවැය සිද්ධ වෙනවා කියලා දැක්කොත් එතනින් නිවනටත් හිතපත් කරගන්න පුළුවන්. චක්කායතන, සෝතායතන, ගානායතන ආදී ආයතනයන් අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ හෝ හටගෙන නිරුද්ධ වී යනකොට ඒ හටගන්න මාත්‍රය තුලම තමා තුල ස්කන්ධයන් පහක් හටගන්නවා. ස්කන්ධ පහක් නිරුද්ධ වෙනවා කියන නුවණ යම් ශ්‍රාවකයෙකුට තිබුණොත් ඒ නුවණ තියෙන ශ්‍රාවකයාට බොහොම පහසුවෙන් අවබෝධය ස්පර්ශ කරගන්න පුළුවන්. අවබෝධය ස්පර්ශ කරගන්න පුළුවන්. අවබෝධයට හිත හදාගන්න පුළුවන්. ඒ වගේම ආයතන සම්පස්සේ ගැනත් කියන්න කියලා. ආයතන සම්පස්සේ ස්පර්ශය කියන එක ආහාරයක් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ස්පර්ශය ආහාරයක්. සාංශාරික ගමනට විශාල ආහාරයක් සපනවා ස්පර්ශය. මොකද ස්පර්ශ වුණ ගමන් අන්ධබාල පෘථග්ජනයෙක් තුල ස්පර්ශය නිසා නොඑක ආකාරයේ වින්දනයන් හට ගන්නවා. සුඛ වින්දන, දුක් වින්දන, අදුක්කම සුඛ වින්දන ආදී වශයෙන් වින්දනයන් හට ගන්නවා. ඇත්තටම වේදනාව ආහාරය මේ ස්පර්ශය ආහාරයක් වෙන්නේ වේදනාවටයි සංඥාවටයි. වේදනාවයි සංඥාවයි කියන දෙකම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. වේදනා සංඥා වලට ආහාරය ස්පර්ශය. වේදනා සංඥා කියන ස්වභාවය ඇති නොවුනා නම් කවදාවත් පින්වත්නි ලෝකේ තණ්හාව කියලා දෙයක් ඇති වෙන්නේ නැහැ. තමා තුළ ඇති වෙන විඳීමයි වේදනාවයි සංඥාවයි. සංඥා වේදනා කියන දෙක හදලා දෙන්නේ ස්පර්ශය. යම් වෙලාවක රූප සංඥා ආදී සංඥාවන් ඇතුළට ආවොත් ඒකට අනුව තණ්හාව ඇති වෙනවා. වින්දනය ඇති වෙලා. සංඥා වේදනා දෙක තමා තුළ ජනිත වුණොත් ඒකට අනුව කවදාවත් පෘථග්ජන ශ්‍රාවකයෙකුට තණ්හාව නොහදා ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මුල්ල ඉඳලම මේ ගැටේ ලියාගෙන එනකොට පින්වත්නි හරි පහසුවෙන් මේ ප්‍රශ්නය ලිහෙනවා. පහසුවෙන් ලිහෙනවා. ඒ නිසා මේ හැම තැනකදීම සිද්ධ වෙන ක්‍රියාවලිය ඔබ දන්නවා ස්කන්ධයන්ගේ මෝරා වැඩි. ස්කන්ධයන්ගේ මෝරා වැඩිම පදනම් කරගෙන පින්වත්නි හැම වෙලාවකම ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ජීවිතේ කැළඹෙන්න පටන් ගන්නවා. දැන් මෙතන පැහැදිලි කරලා තිනවා පංච උපාදානස්කන්ධය ගැනත් යම් සරල පැහැදිලි කිරීමක් කරන්න කියලා. පින්වත්නි පංච උපාදානස්කන්ධයම තමයි දැනගන්ටයි දැකගන්නයි තියෙන්නේ. ඉතින් පංච උපාදානස්කන්ධය පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගත්තට පස්සේ මේ පංචස්කන්ධ ධර්මයන් නැතිවීම තුළ උපාදානීය ස්වභාවයක් මතුවෙන්නේ නැහැ. උපාදානීය ස්වභාවයක් මතුවෙන්නේ නැති තැනක පින්වත්නි තණ්හාව කියලා දෙයකට හිත විවෘත වෙන්නේ නැහැ. නැවත නැවත ලෝකයට ගිහින් තණ්හා කරන්න දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. අපිට ලෝකයට තණ්හා කරන්න රූප හම්බ වෙනවා, ශබ්ද හම්බ වෙනවා, නොයෙක් දේවල් හම්බ වෙනවා. එහෙම නොයෙක් දේවල් හම්බ වෙනකොට අපි ඒවට තණ්හා කරනවා. නමුත් ගැඹුරින් බලනකොට අපට තේරෙන දෙයක් තමයි අපි අවබෝධ කරගත යුතු දෙයක් තමයි මේ ස්කන්ධයන් පිළිබඳ ගැඹුරින් විමසලා බලනකොට පින්වත්නි මේ ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි නුවණක් හදාගත්තම තේරෙනවා උපාදානය කරගන්න මොනවත් නැහැ කියලා. නැති දෙයක් තියනවා කියලා හිතාගෙන උපාදානය කරගෙන ඉන්න එක හරි මෝඩ වැඩක්. පින්වත්නි මේ විදියට ඇත්තම කතාව තේරුම් ගත්ත කෙනාගේ ආශ්‍රව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ භාවනානු යෝගං අනනු යුත්තස්ස භික්කවේ භික්කුණෝ විහෙරතෝ කිංචාපි ඒවං ඉච්ඡා uppajjeyya අහෝ වතමේ අනුප්පාදාය ආසවේහි චිත්තං විමුක්ඛෙයාති. බුදුරජාණන් වහන්සේ වතක් කරනවා මේ ස්කන්ධයන්ගේ යථාර්ථයේ ඉලක්ක කරගෙන යම් ශ්‍රාවකෙක් භාවනානු යෝගං අනනු යුක්තස්ස භාවනා කිරීමෙන් නැවත නැවත යෙදී වාසය කරනවා නම් යම් ශ්‍රාවකෙක් එයා ගිහියෙක් වෙන්නත් පුළුවන් පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ගිහියෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා මේ විදියට Taman නුවණින් විමසමින් වාසය කළොත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම භාවනාවෙන් දකිමින් වාසය කළොත්
නැවත නැවත යෙදී වාසය කළොත් ඒකාන්තයෙන්ම යාගේ හිතේ මේ බඳු කැමැත්තක් උපදිනවලු. මොකද්ද? ඇයි භාවනාවෙන් අත්දකින අත්දැකීම හැටපේන අත්දැකීමට වඩා බොහොම ගැඹුරු අත්දැකීමක්නේ. එයාගේ මේ බඳු අදහසක් උපදිනවලු. ඉච්ඡා උප්පජ්ජය උපදිනවලු මේ වගේ අදහසක්. අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛේයාති. අහෝ මගේ සිත දැඩිව අල්ලාගෙන උපාදානයේ වෙලා පවතින ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කවදාද කියලා පේනවලු. ඔබට නිකන් හිතිලා තියෙනවද? අනේ කවද්ද මම ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කියලා හිතිලා තියෙනවද? හිතිලා නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ භාවනාවේ නැවත නැවත යෙදෙනකොටයි එහෙම හිතෙනවා කියලා. බණ ඇහුවට හිතෙනවා කියලා මේ වගේ නෑනේ. බණ ඇහුවට අහන වෙලාවට නම් පොඩි උත්තේජනයක් ඇති වෙනවා. ඇත්ත මේ හාඳුරුරු කියන එක. මේ කියන කතාව තුල සත්‍යයක් තියෙනවා කියලා නිකන් හිතෙනවා. නමුත් එහෙම නිකමට හිතුණට පින්වත්නි ඊට පස්සේ ආයෙත් සුපුරුදු කාලසටහනට වැඩ කරන්න ගියාට පස්සේ වැඩ පොලේ වැඩ ටික, ගෙදර දොරේ වැඩ ටික, දරු මුණුබුරන්ගේ ඉඩකඩම් දීපල, ගෙවල් දොරවල් මේවායේ තියෙන වැඩ කොට්ටාස ටිකට ආයෙත් සුපුරුදු පරිදි විදියට බැහැ ගන්නකොට ඒ බැහැගත් තැනක පින්වත්නි එයාට අනේ මේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ හිත දැඩි කොට අල්වාගත්ත උපාදානයේ නොයේදී ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කවදාද කියලා එකක් නෙමෙයි ඇති වෙන්නේ. මේ ඇතිවෙච්ච බන්ධනේ නඩත්තු කරන්නේ කොහොමද කියලා හිතෙන අන්න බලන්න සංසාරික ශ්‍රාවකයාගේ සහ නිබ්බානගාමී ශ්‍රාවකයාගේ වෙනස. දැන් ඔබට අකමැත්තෙන් වුණත් විශ්වාස කරන්න වෙනවා ඔබ සංසාරෙටයි පෙම් බඳින්නේ කියලායි. ඔබ බලන්නේ මේ බැඳීම් ටික පවත්වගෙන යන්නේ කොහොමද? මේවා නඩත්තු කරන්නේ කොහොමද? මේවා නිසා මගේ සුඛාස්වාදේ පවත්ව ගන්නෙ කොහොමද? ඒ වෙනුවෙන් මම මේ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා එළියේ ගොඩක් දේවල් කරන්න ඔබ මාන බලනවා. නමුත් භාවනාව තුලින් හැම අත්දැකීමක් තුලම Tamanගේ ඇතුලේ ස්කන්ධයන් පහක් පහළ වෙනවා. ඒ පහළ වෙච්ච ස්කන්ධ පහ හටගෙන නිරුද්ධ වී යනවා කියන නුවණ තමා තුල දැනගෙන ඒක දැකගත්තා කියන්නේ භාවනාවෙන් දැකගත්තාම යාට හිතෙනවලු අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛේය. අහෝ මගේ හිත දැඩි කොට අල්වා නොගෙන ඒ කියන්නේ උපාදානිය නොකොට ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කවදාද කියලාලු එයාට හිතෙන්නේ පින්වත්නි. අතක්වස්සනේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති තං කිස්ස හේතු. පින්වත් මහණෙනි හිතේ දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදේ නම් මිදෙන්නේ නැත්තම් ඊට හේතුව මොකද්ද කියලා අහනවා. ඒකට හේතුව මොකද්ද? භාවිතත්තා චිත්තං වචනීයං. ඒකට හේතුව තමයි පින්වත්නි හිත නොවැඩපු නිසා. හිත වඩලා නෑ යා. හිත වඩලා නෑ. සතර සතිපට්ඨානය තුල වඩනකොට තමයි තේරෙන්නේ මේකේ හරයක් සාරයක් නিত্য සුඛ ආත්ම සාරයක් ලෝකේ නෑ කියලා පේන්නේ. කාට හරි මේ අනේ මේ උපාදානයන්ගෙන් හිත නිදහස්වලා කවද්ද නිදහස් වෙන්නේ කවද්ද මිදෙන්නේ කියලා යන්තම් හරි අදහසක් නැත්තම් බුදුරජාණන් වහන්සේ මතක් කරන අත කුවස්සනේව අනුපාදායාස වේහි චිත්තං විමුක්ඛති තං කිස්ස හේතු. මහණෙනි නුඹලා දන්නවද මොකද එහෙම වෙන්නේ කියලා? එතකොට උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඒකට හේතුව තමයි අභාවිතත්තා චිත්තං වචනීයං තිස්ස අභාවිතත්තා හිත භාවිතා කරලා නැතිකමයි. හිත භාවිතා කරලා නැතිකමයි. එයාගේ හිත වඩලා නැතිකමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අභාවිතත්තා චිත්ත වචනීයං තිස්ස අභාවිතත්තා මහණෙනි එයාගේ හිත නොවැඩියා කියලා කරන්නේ මොක නොවැඩියා කියලා කතා කරන්නේ කුමක් සම්බන්ධ නොවැඩියාද? අභාවිතං චතුන්නං සතිපට්ඨානං අභාවිතං චතුන්නං සම්මප්පදානං අභාවිතං චතුන්නං ඉද්ධිපාදං අභාවිතං පංචානං ඉන්ද්‍රියං අභාවිතං පංචන්නං බලන්නං අභාවිතං සත්තානං බොජ්ජංගානං අභාවිතං අරියානං අට්ටංගිකානං මග්ගස්ස. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි කුමක්ද භාවිතා කළ බලන්න මේවා කොච්චර පැහැදිලිද? භාවිතා කළ යුත්තේ මහණෙනි සතර සතිපට්ඨානයයි. සතර සම්‍යක් ප්‍රදාන වීරියයි. සතර එර්ධිපාදයයි. පංච බලයයි. පංච ඉන්ද්‍රියයි. සප්ත බොජ්ජංගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න භාවිතා කරන්න ඕන
දේ. ඔය ටික මත භාවිතා වෙනකොට ආය කවර ගුණ ධර්මයක්වත් ඇති කරගන්න ඕන කියලා එකක් නැහැ. ඔය ටික ASCII නිවන පිණිස උපකාර වන නිවන පිණිස අනුග්‍රහ වන යම්තාක් දහම් කොට්ටාසයක් ඇද්ද ඒ සියලුම දහම් කොට්ටාස සම්පූර්ණ වෙනවා. එහෙමනම් ඔබ තුල උපාදානීය ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා නම් හේතුව මොකද්ද? හේතුව තමයි භාවිතා නොකළ හිත. කුමක භාවිතා නොකළ හිතද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ භාවිතා නොකළ හිත. එහෙමනම් දැන් මේවා ටිකෙන් ටික පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. පළවෙනියෙන් බැහැ ගන්න සතර සතිපට්ඨානෙට. පළවෙනියෙන් බැහැ ගන්න සතර සතිපට්ඨානෙට. භාවනානු යෝගං අනයුත්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපින ඒවං ඉච්ඡා uppajjeyya. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරන භාවනා කිරීමෙන් නැවත නැවතයේදී වාසය කරන්නාට උපාදානයන් විසින් තදින් අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. ඇයි? රූපේ ඇත්ත කතාව රූපේ යථාර්ථය, කයේ ඇත්ත කතාව කයේ යථාර්ථය කායානුපස්සනාව වඩනකොට තේරෙනවා. මේ හැමක තියෙන සාරයට වඩා ඇතුලේ වෙන ඒවා ටිකක් තියෙන්නේ. මේ වගේ සංයෝගයයි මෙතන වෙලා තියෙන්නේ. සතර මහා ධාතුක සංයෝගයට තමයි මගේ ආත්මය කියලා මම මේ රැවටිලා ඉන්නේ කියලා රූපය පිළිබඳව පවතින මුලාව දුරු වෙනවා. ඒ වගේම තමා තුළ ඇතිවෙන වේදනාව කියන එක නිරාමිස හෝ සාමිස හෝ නිරාමිස හෝ සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ හෝ කවර ආකාරයේ වේදනාවක් හෝ වේවා මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. වේදනාව මම වශයෙන් මගේ ආත්මය වශයෙන් අල්ලන්න දෙයක් නැහැ. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාවේ ආහාරය තමයි ස්පර්ශය. ස්පර්ශය කියන ආහාරයෙන් නොලැබිච්ච තැනක වේදනාව නැත්තටම නැති වෙලා යනවා කියලා තේරුම් ගත්තාම වේදනාවත් මගේ ආත්ම කියලා සුඛසාරයෙන් අල්ලන්න බැරි බව තේරෙනවා. සුඛසාරයෙන් වේදනාව අල්ල ගන්න බෑ කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකේ බරපතල දේ තමයි තමන්ගේ හිත විශ්වාස කරගෙන ආපු ගමනක් තියෙන්නේ. මොහොතක්වත් හිත විශ්වාස කරන්න එපා කියලා ධර්මයෙන් බැලුවාමයි තේරෙන්නේ. ඒ වගේම අපිට කවුරුත් කියලා දුන්නේ නැති දෙයක් ධර්මයෙන් බැලුවාම තේරුණා. මොකද්ද? මේ හිත වඩන්න පුළුවන් කියලා. ඇඟ වඩන්න පුළුවන් කියලා මිනිස්සු කතා කළා. අදත් ලෝකේ ඇඟ වඩීම ගැන කතා කරනවා. ඒ නිසා මිනිස්සු ඇඟ පුෂ්ටිමත් කරගන්න එක බෙහෙත් ගන්නවා. ආහාර අතිරේක ගන්නවා. කය පුෂ්ටිමත් කරගන්න නොඑක ආකාරයේ පෝෂදායී ආහාර කෘතිමව හදලා තියෙනවා. ඒවා කාලා අනුභව කරලා ව්‍යායාම කරනකොට මස් පිඬු වැඩෙනවා කියලා තරුණයෝ කතා වෙනවා. මේ කාලේ වැඩියෙන් කතා වෙනවා. කය භාවිතය ගැන පුදුම උනන්දුයි. නමුත් අදත් මිනිස්සු විශ්වාස කරන්නේ සමහර අය හිත වඩන්න පුළුවන් කියලා. ලෝකේ කවුරුත් දන්නේ නැති. ලෝකේ කවුරුත් කතා කරපු නැති දෙයක් බුදුරජාණන් වහන්සේ අපිට කිව්වා. මොකද්ද? මහණෙනි, හිතත් වඩන්න පුළුවන් කියලා. හිත වැඩිම පිණිස පාරකුත් පෙන්වුවා. සතිපට්ඨානෙ. මේ හිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් වල යථාර්ථය දැන ගැනීම පිණිසයි චිත්තානුපස්සනාව වඩන්නේ. එතකොට හිත ගැන ඊටාම පළල්, ඊටාම ගැඹුරු අවබෝධයක් ඒ ශ්‍රාවකයා තුල ඇති වෙනවා. ඊට පස්සේ පින්වත්නි ධම්මානුපස්සනාව. හිතේ ඇතිවෙන නොයෙක් ධර්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් නීවරණ සම්මර්ෂණයේ, ස්කන්ධ සම්මර්ෂණයේ, ආයතන සම්මර්ෂණයේ, බොජ්ජංග සම්මර්ෂණයේ, ආර්ය සත්‍ය සම්මර්ෂණයේ කියලා ධම්මානුපස්සනාවේ පැති පහක් තියෙනවා. මෙන්න මේවා පිළිබඳ යථාර්ථ අවබෝධයට එන්න පස් තැනක යථාර්ථ අවබෝධයට එන්න තියෙන්නේ. මොනවද? නීවරණ ධර්ම හිතේ උපදින. ස්කන්ධ හිතේ ඇති වෙන. රූපේ දකින්නකොට ස්කන්ධ පහක් හිත තුල සමුදේ වෙනවා. ආයතන ධර්ම හිතේ ආයතන සම්මර්ෂණේ හිතින් ගොඩනගා ගන්න. මානසිකාර ප්‍රත්‍යයෙන් මේවා ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ඔක්කොම සමේ නීවරණ සම්මර්ෂණය හෝ ස්කන්ධ සම්මර්ෂණය හෝ ආයතන සම්මර්ෂණය හෝ බොජ්ජංග සම්මර්ෂණය හෝ ආර්ය සත්‍ය සංවර්ෂණය හෝ මේ ඔක්කොම ඇති වෙන්නේ පින්වත්නි මානසිකාරය නිසා. ආයතනය කියන එක ඇති වෙන්නෙත් නෑ මානසිකාරය නැත්තම්.
මේවා ඔක්කොම හිතේ ඇතිවන ධර්ම, හිතින් හදාගත්ත ධර්ම. මේ ධර්මයේ මානසිකාරය නිසා ඇති වෙනකොට අපි මේවා තදින් අල්ල ගන්නවා. මේවා සතුටෙන් පිළි අර ගන්නවා. මේවා සතුටෙන් පිළි අරගෙන අපි කතා බහ කරන්න පටන් ගන්නවා. කතා බහ කරලා නවතිනවා නම් කමක් නැහැ. කතා බහ කරලා ඒවාටම බැහැලා ඒවම සතුටෙන් පිළි අරගෙන ඒවම අභිනන්දනය කරන තැනකට අපේ හිත හැදෙනවා. අපේ හිත හැදෙනවා. ඒ විදියට හිත හැදෙනකොට පින්වත්නි, එතන තමයි උපාදානයේ වෙලා නැවත නැවත අනාගතයට දුක මෝරාගෙන වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භාවනානු යෝගං අනියුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරතෝ කිංචාපින ඒවං ඉච්ඡා උප්පජ්ජේය. මහණෙනි, භාවනා කිරීම නැවත නැවත යෙදී වාසය කරනවා නම් ඒ පුද්ගලයා හට උපාදානයේ විසින් තදින් අල්ලා නොගෙන මගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒකාන්ත වශයෙන් යාට මිදෙන්න පුළුවන්. කුමක් නිසාද? කුමක් නිසාද යා මිදෙන්නේ? දැඩිව අල්ලා නොගෙන යාගේ හිත මිදෙන්නේ කුමක් නිසාද? එයාගේ හිත වඩන ලද බැවින්. එයාගේ හිත වඩන ලද බැවින්. අතක්වස් අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති. භාවිතත්තා තිස්ස වචනේ. එයා භාවිතා කරපු හිතක් තියෙනවා. කවරක භාවිතා කරපු හිතක්ද? කිස්ස භාවිතත්තා චතුන්නං සතිපට්ඨානං. සතර සතිපට්ඨානය තුල භාවිතා කිරීම නිසා. එහෙනම් උපාදානයෙන් නිදහස් වෙන්න තියෙන්නේ සතර සතිපට්ඨානේ භාවිතා කිරීම. හතරම එකවර වැඩිමින් නෙමෙයි, මුලින්ම ඕලාරිකව කය පිළිබඳ යථාර්ථ අවබෝධයට එන්නයි තියෙන්නේ. මේකට කායානුපස්සනාව වඩන්න ඕන. බුදුරජාණන් සෝකට හරි ලස්සන උපමාවක් කියනවා. හොඳට ඔළුවට ගන්න මේ උපමාව. මොකද්ද? උපමාව තමයි වඩුවෙක් ඉන්නවා. ඒ වඩුවගේ ගෙදර තියෙනවා වෑය. සමහර දැන් ඉන්න මිනිස්සු වෑයවල් දැකලත් නැතුව ඇති. මැෂින් වලින් ඉන්නේ දැන් වැඩ කරන්නේ. ඔය ගම්වල නම් වෑයෙන් තවම වැඩ කරනවා. වඩු බාසුන් නැහැ කෙනෙක් වෑයෙන් හරියට වැඩ ගන්නවා. හොඳයි, වෑය තේරෙන්නේ නැහැ කියමුකෝ. අපිට මේ වෑය ගැන තමයි උපමාව තියෙන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් අපි පොරවක් ගමුකෝ. පොරව දැකලා තියෙනවනේ. මේ කොළඹ පැත්තේ නම් පොරවල් පාවිච්චි කරන්නේත් නැහැ. පොරව පාවිච්චි කරන්නේත් නැහැ. පොරව ඉතින් අවශ්‍ය ඔය දර පලන්න ගස් කපන්න එහෙමනේ. නමුත් ඒවාට අවශ්‍ය මිනිස්සු ළඟ ඒවා තියෙනවා. එතකොට පින්වත්නි, අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන උපමාව. දැන් වෑයක් තියෙන වඩුවෙක්, එහෙම නැත්නම් පොරවම ගමු, පොරවක් තියෙන මිනිස්සෙක් පොරව අල්ලගෙන පොරවෙන් නිතර වැඩ කරන මිනිස්සෙක් කාලයක් පොරවෙන් වැඩ කරාට පස්සේ ඒ පොරවෙන් වැඩ කිරීම නිසාම ඒ පොරවේ ඇඟිලි පාරවල් හිටිනව නේද? ඒ කියන්නේ ඒ පොරෝ මිටේ වෑ මිටේ ඇඟිලි පාරවල් හිටිනවා. කියන්නේ එක දිගට පොරවකින් වෑයකින් වැඩ කරන මිනිහෙකුට මිටියක් හරි කමක් නැහැ. වැඩ කරන මිනිහෙකුට ඒක අල්ලගෙන ඉන්නකොට අර ඇඟිලි පාරවල් ඒකේ හිටිනවා. කාලයක් වැඩ කරනකොට ඒක වෙන්නේ. කාලයක් වැඩ කරනකොට ඇඟිලි පාරවල් හිටිනවා. ඊට පස්සේ දකින්න පුළුවන් ගෙවිච්ච බවක්. අර මිටේ බොහොම සිනිදුවට ගෙවිච්ච බවක් දකින්න පුළුවන්. සිනිදුවට බොහොම සනීපෙට ඒ වෑමිට ගෙවිච්ච භාවයක්, ගෙවුණු ස්වභාවයක් දැක ගන්න පුළුවන්. දැන් එහෙම ගෙවුණ දැක්කට පින්වත්නි, ඒ වෑය පාවිච්චි කරන, පොරව පාවිච්චි කරන මිනිහාට පුළුවන්ද කියන්න මේ මගේ මේ පොරව මිට ඊයේ මෙච්චරක් ගෙවුණා, මගේ පොරව මිට පෙරේදා මෙච්චරක් ගෙවුණා, ඊට පෙරදා මෙච්චරක් ගෙවුණා කියලා කියන්න පුළුවන්ද? ගෙවිච්ච ප්‍රමාණය ඊයේ මෙච්චරයි, පෙරේදා මෙච්චරයි, අද මෙච්චරයි කියලා ගෙවිච්ච ප්‍රමාණය කියන්න පුළුවන්ද? ඒක යාට විශේෂ වෙන්නේ නැහැ. ඒක යාට තේරෙන්නේ නැහැ.
ඇයි මෙයාට මේ විදියට නොතේරෙන්නේ පින්වත්නි? එයාට ඒක විශේෂ වෙන්නේ නැත්තේ එයාට මේ ගෙවුණු ස්වභාවය ගැන සංවේදීකමක් නැහැ. පොරෝ මිට එහෙම ගෙවෙන ප්‍රමාණයක් ගැන කියන්න බෑ. එච්චරට සියුම් මේක. ඒ කාර්යය. හැබැයි ගෙවුණට පස්සේ ගෙවුණා කියලා කියන්න පුළුවන්. දැන් ගෙවිලා කියලා කියන්න පුළුවන්. හැබැයි ඊයේ මෙච්චරයි පෙරේද මෙච්චරයි කියලා එහෙම පනවලා පවරලා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි මේ වෑමිටම උපමා කරලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේ පින්වත් මහණෙනි භාවනාවේ ඒ කියන්නේ භාවනාවේ සතිපට්ඨානිය තුල නැවත නැවත යෙදිලා වාසය කරන කෙනාට අද මගේ ආශ්‍රවයන් අතුරින් මෙන්න මෙච්චරක් ක්ෂය වුණා. ඊයේ මෙච්චරක් ක්ෂය වුණා. පෙරේද මෙච්චරක් ක්ෂය වුණා කියලා කියන්න බෑ. හැබැයි ආශ්‍රව ක්ෂය වුණාට පස්සේ දැන් මං ආශ්‍රවයන්ගෙන් ක්ෂය වුණා මිදුණා කියලා කියන්න පුළුවන්. මොකද මේ ආශ්‍රවයන්ගෙන් ක්ෂය වීම ඇති වෙන්නේ උපාදාන රහිත වෙච්ච තැනකයි. ඒක කාලයක් පුහුණු කරන්න ඕන, භාවිතා කරන්න ඕන. ඒ භාවිතා කරද්දී හරියටම පෙන්වන්න බෑ. හැබැයි ප්‍රතිවේක්ෂා ඥාණයෙන් යම් කෙනෙකුට කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක උපදව ගන්න ඕනම කියලා එකක් නැහැ. නමුත් පින්වත්නි ඊයේ මෙච්චරක් ආශ්‍රව ගෙවුණා, පෙරේදා මෙච්චරක් ගෙවුණා, ඊට පෙරදා මෙච්චරක් ගෙවුණා කියලා එහෙම පනවලා පවරලා කතා කරගන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එහෙම කතා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගෙවිලා ඉවර වුණාට පස්සේ ගෙවුණු බව එයා දන්නවා. ගෙවුනේ කොපමණ ප්‍රමාණයකින්ද කියලා දින සති මාස වලින් හරියට කියන්න බෑ. වෑමිට ගෙවෙනවා වගේ. අන්න ඒ වගේ නිතර හිත එහෙනම් එකම විකල්පයේ කොච්චරක් ගෙවෙයිද කොච්චර කාලයක් යයිද කියලා කියනවට වඩා සතර සතිපට්ඨානිය තුල මූලික වශයෙන් භාවිතා වෙච්ච තැනක පින්වත්නි උපාදානයන්ගෙන් හිත නිදහස් වෙනවා. එහෙනම් උපාදානයන්ගෙන් හිත නිදහස් කර ගැනීම රහස තමයි සතර සතිපට්ඨානිය වඩන එක. හැබැයි මේකේ වචනයක් තියෙනවා මාතෘකාවේ පුළුවන් නම් නාම රූප පිළිබඳවත් සරලව ටිකක් කියන්න කියලා. පින්වත්නි සතර සතිපට්ඨානිය තුල අවබෝධය ඇති වෙන්නේ වෙන කවර දෙයක් පිළිබඳවවත් නෙමෙයි නාම රූප ධර්මයන් පිළිබඳවම තමයි. අපි මුලින්ම කිව්වනේ මේ ලෝකේ නිර්වශේෂ වශයෙන් නාම රූප ධර්මයන් ඇති වෙන්නේ නැත්නම් ආයේ භවයක් පණවන්න බෑ කියලා. එහෙමනම් මේ නාම රූප ධර්මයන් ඇති වුණාම ආයතන හැදෙනවා, ආයතන වල ස්පර්ශ වෙනවා, විඳිනවා, තණ්හා කරනවා, උපාදාන වෙනවා, කර්ම හැදෙනවා, ජාතිය පහළ වෙනවා, ජරා මරණ දුක ඇති වෙනවා. ওই විදියට වෙනවනේ මේ ක්‍රියාවලිය. ඉතින් මේ විදියට වෙන ක්‍රියාවලිය නාම රූප ධර්මයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වුණාට පස්සේ ඒවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන්ම දැක ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ ලියනවා. මේ නාම රූප ධර්මයන් පිළිබඳවම තමයි සතිපට්ඨානය තුල අවබෝධය ඇති වෙන්නේ. රූපේ පිළිබඳ කායානුපස්සනාවෙන් අවබෝධය ඇති වෙනවා. මොකද කායානුපස්සනාව සම්පූර්ණ රූපේ පිළිබඳ දාර්ශනික කේන්ද්‍රගත යථාර්ථවාදී කතාවකටයි ශ්‍රාවකයා යොමු කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. රූපේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් කරායි ශ්‍රාවකයා යොමු කරන්නේ. රූපය මම, මගේ ආත්මය, රූපය තුල මම වෙමි, මම ඉන්නවා, ආත්මය කියන්නේ මට, රූපය තුල මම ඉන්නවා, මා තුල රූපය තියෙනවා, රූපය ආත්මවත්, ආත්මේ රූපයෙන් හැදිලා තියෙනවා, රූපයයි ආත්මයයි කියන්නේ එකක් කියලා නොඑක ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රධාන වශයෙන් රූපය ඇසුරු කරගෙනයි මුලින්ම පවත්වන්නේ. එතකොට රූපය පිළිබඳ අවබෝධ නාම රූප ධර්මයන්ගෙන් රූපය පිළිබඳ අවබෝධය හදාගන්න තමයි අපි කායානුපස්සනාව වඩන්නේ. එහෙනම් කායානුපස්සනාව රූපේ යථාර්ථයයි තේරුම් කරන්නේ. දැන් අපි කියනවා නාම රූප ධර්මයන්ගේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ යා නැවත නූපදින තත්වෙටම උපාදානී නොවි ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා කියලා. දැන් කියනවා සතිපට්ඨානෙ ඕන කියලා. සතිපට්ඨානිය තුලත් නාම රූප ධර්මයන් පිළිබඳවම යථාර්ථ අවබෝධයට තමයි ශ්‍රාවකයා යොමු වෙන්නේ, වෙන දෙයකට නෙමෙයි පින්වත්නි. වෙන කවර දෙයකටවත් නෙමෙයි. දැන් බලන්න රූපය පිළිබඳ කොයිතරම් යථාර්ථ අවබෝධයටද ශ්‍රාවකයා යොමු වෙන්නේ කියලා. කායානුපස්සනාව පිළිබඳ රූපේ බෙද විස්තර කර බලන්න නේද කායානුපස්සනාවේ භාවනාවල උගන්වන්නේ. ඔන්න රූපය ගැන අවබෝධය. වේදනානුපස්සනාව තුළින් වේදනාවේ යථාර්ථය තේරෙනවා.
දැන් නාම රූප නාම ධර්ම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මනේ. නාම රූප ගැන අවබෝධය හදා වේදනානුපස්සනාවෙන් වේදනාව ගැන තේරෙනවා. ඊට පස්සේ සංඥාව ගැනත් චේතනාව ගැනත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ පහ ගැනම පේන්නත්නි වේදනානුපස්සනාවෙනුයි චිත්තානුපස්සනාවෙනුයි ධම්මානුපස්සනාවෙනුයි තේරෙනවා. මානසිකාරයේ පිළිබඳවම පැහැදිලිව තේරෙන්නේ ධම්මානුපස්සනාව. එතකොට එහෙමනම් මේ නාම රූප පිළිබඳවම අවබෝධයේ පිණිස තමයි අපි සතර සතිපට්ඨානෙ වඩන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙමනම් සතිපට්ඨානෙ වඩනකොට ආශ්‍රව ටිකෙන් ටික කැඩි කැඩි යනවා. කොච්චර කැඩුනද ගැලුණාද කියලා හරියට කියන්න බෑ. නමුත් විකල්පය සතිපට්ඨානය තුල ශක්තිමත් වෙන එක. සතිපට්ඨානය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් විදියට අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසයි මේ දේශනාව අපි උපකාර කරගත යුතු වන්නේ. එබඳු ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා